මරණින් මතු පැවැත්ම නවවෙනි වැඩසටහන. මම හිතන්නේ අද ආරම්භ කිරීමට වෙනදා සුපිරිදි පරිදි මෙවරන් අපගේ නාලිකාවේ අධ්‍යක්ෂකතුමන් වන විශ්‍රාමක බැංකු නිලධාරී ඇල්බර්ට් හේවගේ මැතිතුමන් මැදිරියට කැඳෙව්වා. ආයිබෝන් මැතිතුමනි. ආයිබෝන්. වෙනදා තේම හැමදාම මම ඔය පරිශන ගැන කතා කරන දිගින් දිගටම මම හිතන්නේ දැනටත් පරිශන තියෙනවා. මම ඒ වාගේ හිතුණා අද විශේෂයක් කරන්න ඔබතුමාට. මොකද හැම කෙම්මුර දිනකම ඔබතුමා පෞද්ගලික ටිකේ බෝධි පූජාවක් කරගෙන ඉන්නවා. ඒ බෝධි පූජාවල් එහෙම කරේ මොකක්කෝ හේතුවක් ඇතුළත. එහෙම නැත්නම් මේ කොරෝනා හැදිච්ච ජනතාවට ආශිර්වාද කිරීමක්ද එහෙම නැත්නම් රෝගී පුද්ගලයෙකුට සෙතක් කිරීමක් වෙනින්ද ඒ පිළිබඳ ඔබතුමාට සටහන් කරන්න පුළුවන් මොනවද ඒ සම්බන්ධව? ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් කරුණාසේන මැතිතුමනි. කොරෝනා වැඩසටහන පටන් ගත්ත කාලේ ඉඳලම මම තනියෙන් මේ අභ්‍යාස කරලා ලෝක සත්‍යයට මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුවය ප්‍රාර්ථනා. එහෙම ප්‍රාර්ථනා කර කර මම මේ ස්ථානයේම සෑම පොයකටම භාවනා වැඩසටහන් තියෙනවා අවුරුදු 20ක් කාලයක්. මම මේ අවුරුදු දෙකක් වගේ කාල සීමාව තුළ ඒක කරන්න බෑ. නිරෝධාන නීතිය. මා එනවා කියලා දැනගත්ත ඇටි ඔක්කොම සිල්ලතුන් එන බව මා දන්නවා. ඒක මා එන්නේ නෑ. නමුත් ඒ කට්ටිය මග ඇරලා මම තනියෙන් ඇවිල්ලා මේ සියලුම වතාවත් කරලා බෝධි පූජා කරලා ඒ සිල්ලතුන්ට සහ දායකාරකාදීන්ට සහ රටේ ජනතාවටත් විශේෂයෙන්ම රණවිරුවන් සියලු දෙනාටම යත්තන්ගේ පවුල් වලටත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් ඒ නිලධාරීන්ටත් ඒ ඉහළ සිට පහළ ශ්‍රේණි සියලු දෙනාට විශේෂයෙන් ඊට අමතරව රටේ පාලකයන්ට සහ පාලිකයන්ට මා ආශිර්වාද කරනවා. ඒක මගේ යුතුයකමක් ආවගේ. කරුණාසේන මැතිතුමා කියනවා වගේ ඇයි මේ බදාද දවසක මේ මෑත කාලේ සෑම දිනකම බදාද පංචමාත්‍ය ගණන් ගන්න කෙම්බුර දින. ඒකට හේතුව තමයි මේ විලියත් පඤ්ඤාසාගර පිරිවෙන් මහා විහාරය කරුණාසේන මැතිතුමනි මේව නව පරිවර්තනයක් කළේ මේ පඤ්ඤාසාගර පිරිවෙන් මහා විහාරයේ වැඩ වාසය කර මොරයයි කස්සප නායක හඳුරු නිසා. උන්වහන්සේ මගේ නිවසට වැඩියා 2004. 2004 මගේ නිවසට වැඩිලා මට බලවත් ඉල්ලීමක් කරා මගේ මහත්තයෝ අපේ පන්සලක් දියුණු කරන්න යන්න. ඒ ඉල්ලීම පරිදි තමයි කරුණාසේන මැතිතුමනි මම මේ පන්සලට ආවේ. ඒ වගේම පිට නායක සංඝ නායක ස්වාමීන් වහන්සේලා මට ආරාධනා කළේ මම මේ පන්සලටත් ඒ වගේ වැඩසටහන් කරලා. මගේ මතක හැටියට 2004 වෙනකොට මේක පන්සලක ස්වරූපේ නෙමෙයි තිබුණේ. හරිම අඳුරු ගියා. මං ආයෙත් පස්සේ ලොකු වෙනසක් වුණා. අදටත් එන්න. මම ඉතාමත් අගය කරනවා මේ පන්සලේ විශාල අඩුවක් තිබුණා චෛත්‍ය රාජන් වහන්සේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය නාම රාජපක්ෂ මැතිතුමාට නිවන් ලැබෙන්නේ ලොකු කුසලයක් අපට කරා. ඒ නිසා තමයි අපි මේක දායක කාරකාදීන්ට විතරක් මේ සිල්ලතුන්ගේ නිවන් දැකීමේ ශේම භූමියක් බවට මේක පරිවර්තනය. අන්න එහෙම පරිවර්තනය කර නායක හාමුදුරුවෝ අද සෝගාතෝ. ඒක තමයි කීයදෙන්නේ වයස 40 ගණන්. තාම රෝගී සොයමින් පවතී. හාමුදුරුවෝ මානසික වශයෙන් වැටුණා. මම තීරණය කරා නැහැ. හාමුදුරුවෝ මානසික වැටෙන්න එපා. හාමුදුරුවෝ. ඔබ වහන්සේ සුවේ වෙන තාක්කල් මම සෑම බදාදම බෝධි පූජා කරනවා කියලා මම කියනවා. ඒකයි බෝධි පූජා කරන්නේ. ඒක සුවිශේෂත්වය තමයි කරුණාසේන මැතිතුමගේ මගේ YouTube නාලිකාවේ වැඩසටහනක් යනවා. පඤ්ඤාසාගර පිරිවෙන් මහා විහාරයේ නාමල් චෛත්‍යයට දෙවි රැකවරණයි. සැබවින්ම මා බෝධි පූජාව කරලා මා රූගත කළා චෛත්‍ය සැබවින්ම දේව වැඩ කළ තියෙනවා බලන්න පුළුවන්. ඒ කියන්නේ සුවිශේෂීතා. එහෙම ඉන්න අතර කරුණාසේන මැතිතුමනි මම
මේ දවස් ටිකේ හරියට වෙහෙසෙනවා. විදේශීය දරුවෝ මේ වගේ රෝගාතුරු නම් මම රෑ 1යි 2යි මේ වගේ භාවනාවකට සම්බන්ධ. දැනට ඇමරිකාවේ ජීවත් වෙනවා මගේ අවබෝධයෙන් හිට දෙනියාය ප්‍රදේශයේ දිනියක් උසස් අධ්‍යාපනය හදාරන ගිහින් දක්ෂ දිනියක් තරකියාවක් කරනවා උසස් අධ්‍යාපනයක් හදාරනවා. එතුමාගේ මාමා මුණ ගැහෙන්න ආවා. කලන් සූර්යාජි මෙතුමා කියලා. එතුමා මේ දුක් ගැනවිල කිව්වා. මම ඉදිරියම දුවට ෆෝන්ලා කරන් දීලා කිව්වා පුතේ වෙන මෙහෙම තැනකට මාවෙන්නේ. මං කොබය වෙන්න එපා. පුතේ අපි මොන හරි කරමු කියලා. හයි දිවේ දීනියට භාවනා අභ්‍යාසය දුන්නා. මම අද තීරණය කළා. මේ කිම්මුරු දිනේ අද තීරණය කළා. ඒ කිසිම හවුහරක් මේ දීනියට නැහැ. විශේෂයෙන්ම රෝගයක් හදාගන්න පස්සේ විදේශගත වෙන්න නිසා විදේශගත විද්‍යානුකූල වෙන්නේ වයි ප්‍රතිඵල බලන්න. නමුත් අපේ යුතුයකමක් තියෙනවා අපි බෞද්ධයෝ නිසා. අපි පිනටනේ ඉපදුනේ බෞද්ධයෙක් වෙලා ඉපදෙන්නේ පෙර පින් නිසා. ඒ දීන බෞද්ධ දීනියක් තමයි හරියට ධර්මයට ලැබී. මට තේරෙන්නේ නැහැ. හේම දීනියක් විදේශගත වෙන්නගෙන ඉන්න බෞද්ධ ආගමනුව කටයුතු කරන හැටි. පුදුම කියලා ඒක. ඒ දරුවත් තමයි. නමුත් වෛද්‍ය වාර්තාවේ අනුව මේ දීනියට ශල්‍ය කර්මයකට භාජනය කරන්න තියෙනවා. තව නොබෝ දිනක. මම කොදීනේ බය වෙන්න එපා. අපෙන් කල යුතු යුතුයකම් ටික සියල්ල මා කරනවා. ඒ නිසා මා බෝධි පූජාව කරන් පස්සේ වෛද්‍ය ශල්‍ය කර්මයට මුහුණ දෙන්න. ඒ නිසා තමයි අද මේ සුවිශේෂ පූජාවක් වශයෙන් මේ දීනෙ ගැන සිහිපත් කරලා අපි අද උත්සාහ ගත්තේ ඔන්ලයින් මාර්ගයෙන් දීනෙට බෝධි පූජාව දෙන්න. නමුත් මේ කාලගුණයේ තියෙන පරස්පර මූලික කරගෙන කාලගුණයේ තියෙන බුදුමා කියන විදිහට බෝධි පූජාවේ වෙනි ගුණයක් තියෙනවා. ඒතුව කරුණාත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. කරුණාවෙන් බයිතුන හොඳට මතක තියාගන්න මා ජීවත් වෙන්නේ දෙවියන්ගේ ආශිර්වාද ලබා. වෙත්තන්නත් පුළුවන්. ඕන සමාජ ඕන කෙනෙකුට පුළුවන් මේ ගමන යන්න. හැබැයි දෙවියන්ගේ ආශිර්වාද ලබාගෙන නැතු මේ ගමන යන්න බෑ. හරිද? හේතුව අපි ගැන දන්න දෙගුල්ලා ඉන්නේ. මම විතරම දෙන මගේ වැඩසටහන් මම අවුරුදු 20ක් තිස්සේ ගියා දීලා තිනවා. අපි ගැන දන්නේ අපේ යටිසිත සහ දිවියෝ පමණයි. ඒකට ඡාන් ගන්න බෑ. මම දීනේට විශේෂයෙන්ම තක්ෂිලා දීනිය දැනට ඇමරිකාවේ ඉන්න රෝගාතුරු තක්ෂිලා දීනට මා කරන ලද මේ සීලම් කුසල සම්භාරය තුල මා රකින්නා වූ ධර්මයේ අනුහසින් දීන දික්මන්සු ලැබීවා. ඒ කරන සල්ල කර්මයේදී පවා මේ දීනේගේ අනාගතයට කිසිම හානියක් සිදු නොවේවා කියලා තමයි මගේ දැඩි අනිස්ථාන. ඒ වගේම රාජ්‍යස් කරුණාසේන මැතිතුමනේ ඔබතුමා ඇහුවනේ අලුත් ගවේෂණය. ඔව් අලුත් ගවේෂණයක් කළා. ඔබතුමාට මතකයි මා මේ කොරෝනා පටන් ගන්න මුල් අවදී බැංකු නිලධාරී සිල්ගත් මට මතකයි මම හිතන්නේ මීට පොය දෙකකට විතර මාස ගානක් ඒ අවස්ථාවේ මෙතුමා එයාට මොනවා හරි කරදරයකට පුරා නේද සිල්ලේ අරගෙන. ඒ කියන්නේ මම මේ තනත්ත ගැන ගවේෂණයක් කළා. ඒ තනත්තගේ මමත් රෝගාතුරු ඉඳලා තමයි මිදිලා. හරි කේදෙන්නේ. බෞද්ධ දරුවෙක්. එයා නිතරම කියන්නේ මට උගුරට එනවා, උත්කාර එනවා, මන්ට වගේ එනවා, මගේ පපුව තද වෙනවා. මේ වෛද්‍යවරු ළඟට යනවා වෛද්‍යවරු කියන රෝගයක් නෑ. දැන් මෙයා තමර කියාගෙන ඉඳලා මෙයා තීරණය කරුණා නෑ. වෛද්‍ය විද්‍යාව පස්සේ ගිලා හරියන්නේ නෑ කියලා. එයා ඊට පස්සේ මොකද්ද කළේ මේ බෞද්ධ දරුවා? කතෝලික ආගමට බැඳේ. ගිහලා ඒ පියතුමන් ළඟට ගිහලා මේ දුක් ගැනවිලා කියනවා. පියතුමන්ලා ගෙදරට එනවා. මොන හරි දෙයක් ආශිර්වාද කරනවා හරිපයි. හැබැයි ඒක උදායද. ඊපස්සේ කොහොම හරි මා සමග සිල් ගන්න බැංකුවේ විශ්‍රාමික සභාපතිතුමෙක් ඉන්නවා. එයාගේ ගෝලෙක් තමයි මේ. එයා කියලා තියෙනවා කවුරක් ගාවට ගිහලා හරියන්නේ නැහැ. හවලා ගාවට එන්න. හැබැයි එයා ගාවට යන්න අනිවාර්යෙන් සිල් ගන්න වෙනවා. ඒ විදිහට මම අවසර දුන්නා සිල් ගන්න. හේතුව කරොස්සෙන මැත්තුමනේ මම මුණ ගැහෙන්න පුළුවන් සිල් අරගත්තොත් පමණයි. හේතුව මගේ මේ වගේ මං තාංචි දැව නැත්නම් මට මේ ගමන යන්න බැරි. සිල් අරගෙන වැඩසටහන කරන අතරේ මං විනාඩි 30ක් විතර දෙන අවස්ථාව මේ දුක් ගැනීම වලට ඉදිරිපත්. මේ දරුවා සිල් අරගෙන ඉන්න වෙලාවේ
සිල් රෙද්ද පිටින් දුවගෙන ඇවිල්ලා කියන මහත්තයා මට දැනුම් කරදර කරනකොට ඉන්න දෙන්නේ. මම ගෝ පුතා බය නැතුව ඉන්න. මම බලාගන්නවා. පස්සේ මම මේ භාවනාව සිල් දවස පුරාම සිල් අරගෙන දැන් හොඳ බෞද්ධයෙක් නේ. අෂ්ටාංග සීල සමාදන් කරලා දැන් පින් තියෙනෝනේ මම ගෝ පුතා බය නැතුව ළඟ තියාගෙන දැන් මම දන්නවා කතාව මොකද. කරුණාසෙන් මෙතුණු මේක කේදිනිය වෙන්න හේතුව මේ දුගති ගාමින්ගේ වර්ග කිහිපයක්. ප්‍රේතය බහිරව සහ අසුරය. බුදු දේශනාවේ මේ ප්‍රේත ගණයට තමයි මේ අසුරය සහ බහිරව වැටෙන්නේ. මට තේරෙන්නේ නැහැ වෙන තැනක. නෑ ප්‍රේත ගණයට තමයි අසුර වෙනව වැටෙනවා. බහිරව සහ යක්ෂයෝ කුම්භාණ්ඩයෝ කියන කොටස් තුන ප්‍රේත ගණයට තමයි වැටෙන්නේ. ඉතින් මම දන්නවා දැන් කවුරුවත් නෙවෙයි මේ ඇතම් අය නියපරලෝ ගියාම දුගතියට ගියාම ඒ ඇත්තෝ අවිවාදයෙන්ම උපාදාන කරගෙනමයි නියපරලෝ. දැන් මේ එකම පුතා ඉන්නේ මේ පුතාගේ මව මිය යන්නේ පුතා උපාදාන කරගෙන. ඊට වඩා ඒ කේදනිය තමයි ඒ දරුවා කියනවා මගේ අම්මත් අවුරුදු 2ක් දුක් විඳලා. ඒ කියන්නේ මේක යථාර්ථය අවබෝධ කරගන්න බැරිද? ඒතු අපේ ඇත්තන්ට වෙලා තියෙන්නේ කවුද හරි කියන එකනේ. හොයන්නේ කුමක්ද හරි හොයන්නේ නැහැ. කුමක්ද හරි යවනම් මම හිතනවා අම්මා ජීවත් කරගන්නත් තිබුණා. මේ අම්මා තමයි මේ මා සොයලා බැලුවා. ඒ අම්මා දුගතිගාමි ලෝකෙට විතරක් නෙවෙයි ඒ කුම්භාණ්ඩ ලෝකෙට තමයි ගිහිල්ලා. හොඳට මතක තියාගන්න හරි සරයි කුම්භාණ්ඩේ ජීවත් වෙන්න උත්සාහ ගන්නෙම කාගෑරි සරි. ගොඩාක් හරි භයානක. ඇත්තම් භාර්යාව මට ඇවිල්ලා අතම් සාන්තුෂෝ කියනවා අපේ භාර්යාව ගන්දෑ 6න් පස්සේ ඉතින් මම දන්නවා දැන් කවුරුවත් නෙවෙයි මේ ඇතම් අය දීපර්ලෝ ගියාම දුගතියට ගියාම යැත්තෝ අවිවාදයෙන්ම උපාදාන කරගෙනමයි දීපර්ලෝ. දැන් මේ එකම පුතා ඉන්නේ මේ පුතාගේ මව මිය යන්නේ පුතා උපාදාන කරන්නේ. ඊට වඩා ඒ ඡේදනීය තමයි. ඒ දරුවා කියනවා මගේ අම්මත් අවුරුදු 2ක් දුක් විඳලා. ඒ කියන්නේ මේක යථාර්ථය අවබෝධ කරගන්න බැරිද? ඒත් අපේ ඇත්තන්ට වෙලා තියෙන්නේ කවුද හරි කියන එකනේ. හොයන්නේ කුමක්ද හරි හොයන්නේ නැහැ. කුමක්ද හරි යවුවනම් මම හිතනවා අම්මා ජීවත් කරගන්නත් තිබුණා. මේ අම්මා තමයි මේ මා සොයලා බැලුවා. ඒ අම්මා දුගතිගාමි ලෝකෙට විතරක් නෙවෙයි ඒ කුම්භාණ්ඩ ලෝකෙට තමයි ගිහිල්ලා. හොඳට මතක තියාගන්න හරි සරයි කුම්භාණ්ඩේ ජීවත් වෙන්න උත්සාහ ගන්නෙම කාගෑරි සරයි. ගොඩාක් හරි භයානක. ඇත්තම් භාර්යාව මට ඇවිල්ලා අතම් සාන්තුෂෝ කියනවා අපේ භාර්යාව ගන්දෑ 6න් පස්සේ කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ භාර්යාවේ මාර්ගය. ඇත්තම් සාන්තුෂෝ කියනවා. කුම්භාණ්ඩේ තමයි බලපෑම්. එයා කරන්නේ මේ බලපෑම් කරලා ඒ පදු ගානේ කුම්භාණ්ඩෙක් ශරීරයට ඇතුළත් පස්සේ දරු සම්පත්වත් නැහැ. හරි දේ හරි. ඔව් තුමා කලින් වැඩසටහන මතක කළා. මේ වෙලාවේ අපි විවුර්තව කියන්නේ. ඔව්. ඒ කුම්භාණ්ඩය කියන කෙනාට මම හිතන්නේ සම්බන්ධයේ දෙන්න පුළුවන්. මේ තත්ත්වය හරි භයානකයි. මම ගවේෂණ කරලා ඒක දීලා ඉදිරි කාලේ. ඒක කුම්භාණ්ඩෙක් කියන හරි වැදගත් තරුණයන්ට ඒ කියන්නේ දරු සම්පතක් ඔව් කොහොම ඉන්ට්‍රෙස්ට් වෙනවා. ඉතින් මෙතෙන්දි මා කලේ මොකද්ද අර අම්මා මම දන්නෝනේ අම්මයි මේ දරුවයි පස්සේ මම අම්මට ගස්සා. යස්ලම මේ වැඩතරට එන්න මොහොත කලින් මම කොහොමද පුතේ මට කරදරයක් නැති. ඒ තමයි මෑතකදී මේ සිල්නාර හේතුව එතනින් වැදගත් වෙන්නේ රංජිත් කරෝසෙන් මැච්චුනේ. සිල්ගත්තා කියලා. මේ ලෙඩේ අඩුන්නේ නැහැ. අපි අවබෝධයෙන් කරන්නේ. හොඳම උදාහරණයක් තමයි මට අහන්න දැන් සිල්ගත්ත වෙලාවට ඒ කුජලයා අනිත් ඉවත් වෙලා ඉන්නවා. නෑ මෙහෙම ප්‍රවාසයෙන් මැච්චුනේ විටින් විට එනවා. විටින් විට එනවා. හොඳම උදාහරණයක් තමයි එක උපාසක මාතාව. මේ මගේ වැඩසටහන් කරන වෙලාවේ උපාසක මාතාව අසාමාන්‍ය හැසිරීමක් සිදු වුණා. අසාමාන්‍ය හැසිරීම තමයි ප්‍රධාන සංවිධායක දායකවට වයින්නවා. බැනගෙන යන මගේ ඉතින් වයින්. බැනගෙන කිසිම හේතුවක් නැහැ. මං අඬ ගහලා ආවා උපාසකම්මා වටේ ගියා නේද? ඔව් මහත්තයා මගේ ඉතින් පොයිනේ. මං කො බොහොඳයි. මම මේ වැඩසටහන නවත්තලා ළඟට ගත්තා.
ළඟට අරන් මං කිව්වා උපාසකම්ම මේ මා කියන වාක්‍ය කියන්නකෝ කියලා නේ කිව්වා. මොකද මං අර ඒ අම්මාගෙන් බලාපොරොත්තු මා දන්නවනේ මේ ඉන්නේ අම්මා නෙවෙයි කියන්නේ. අම්මා නෙවෙයි හැසිරෙන්නේ. මම මේ උපාසක මාතාවගේ නම කියලා මෙයාගෙන් පින් බලාපොරොත්තු යම් දුගතිගාමී තැනට එක්කදීන මේ මොහොතේම මේ දුගතිය මිදෙ සුගතිය කරා ප්‍රවේශවා කියලා මම පිටුණා. කරුණාවෙන් බැලුවොත් මේක විශ්ම කර්ම වැඩ නෙමෙයි මේක ධර්මය. අන්න අම්ම කියන්නේ ඔබතුමා කියන විදිහට මේ ධර්මයෙන් විසඳන්න පුළුවන් දේ තමයි මිනිස්සු මේ පිටිපස්සේ ගිහිල්ලා ඒක අමාරු වැඩ. ඔය කියන්නේ ඔය කට්ටඩියෝ කියලා කියන්නේ යාලා අපිට ගිහිල්ලා ඒ අනවබෝධ අවශ්‍ය දේවල් කරලා නිකන් අමාරු. ඒක බොහොම සරලව කරලා ධර්මයේ හැටි. හැබැයි දෙකක් තියෙනවා. මේකට මූලික වෙනසක්. ධර්මයේ සෙට්ටු. ඉතින් අර ඒ උපාසකම්ලාද යහතින් ඉන්නවා. විතරක් නේ හැමදාම මට පින් දෙනවා. මට ඒ නිසා අපියද ඒ වගේ උපාසකම්ලු රාශියක් හම්බෙන්නේ. ඉතින් මම මේ කියන්නේ මේ රාජ්‍ය කරොසෙන් බැලුවොත් මේක යථාර්ථය. ඒ දුගතිගාමින්ගේ බලපෑම හරියට තියෙනවා. මේ බුද්ධ දේශනාවේ මේ මර්මාසති භාවනාවක් තියෙනවා මේ කතාව. ඒ වගේම කරොසෙන් බැලුවොත් මම පැහැදිලිව කියන්නේ මේක කියන්න කොහොමද? මේක පැවිද්දක් පැවිද්දක්. ඔබතුමා ඔබගේ වැඩසටහන ඔව් කිව්වා. ඔව් වෙච්ච දේවල්. මම කිව්වා එක අවස්ථාවකදී මගේ මා ඉපදුණු දිනේම තමයි මගේ ලොකු පුතා ඉපදිලා තියෙන්නේ. එක මාසෙකම දිනේ. මම ලොකුඩාම කොරොස් මැතුනේ මෙහෙණින් වහන්සේලාට ගෙදරට වඩම්මලා අවුරුදු 33ක් දාන්නේ. ඒ අවුරුදු 33ම සංඝයා මෙහෙණින් වහන්සේලා 5 නමක් 6 නමක් වඩිනවමයි. නමුත් මේ මෑතකදී මීට අවුරුදු 2කටදී මෙහෙණින් වහන්සේලා වැඩියට ලොකු මෙහෙණින් වහන්සේ වෙනදා වගේ ඥාතුණා. එතකොට හරි වැඩේනේ මහත්තයා. අපේ ආරණ්‍යයේ ගොඩ ගන්න බෑනේ මහත්තයා. මම එහෙම නෙමෙයි. මොන තරම් උත්සාහ ගත්තත් ගන්න බෑ. හරි ප්‍රශ්න මෙහෙමයි මෙහෙණින් වහන්සේලා ඉන්නේ නෑ. මා දැනගත්ත හරි. හරි වේසත්තර සීලවන්තම මෙහෙණින් වහන්සේ. හරි. මම කො මෙහෙණින් වහන්සේ බය වෙනවා. මම ලබන පොයේට මම පොයක් දාගත්තා. අපේ 15ක පොයේ මා වැඩසටහන් කරන පොයේ පමණයි ඉස්සරහ. මම මාසෙ පොයේ තමයි මේ වගේ අංශවලට දෙන්නේ. ඒ වගේ අවස්ථාවක් දෙන්නේ මාසෙක. මම මාසෙ පොයේ දවසක සංවිධානය කරා සිල්ලත් 109ක් ගිහිල්ලා. ඒ ආරණ්‍ය සේනාසනේ භාවනා වැඩසටහනක් කරා. හරසෙන් මැද්දුනේ 109ක් සිල් සමාදන් කෙරෙව්වා. හරි කැමැත්තෙන් දායකව දන් දුන්නා. ඊළ මම භාවනා වැඩසටහනක් කරලා මම කලේ මොකද්ද? ඒ පන්සල් ආරණ්‍ය සේනාසනේ පින් බලාපොරොත්තු සිටින තැනත් ඉන්නවා නම් නිදහස් වෙන්න කියලා මම නිදහස් කරා. මේක මම කොනේ මගේ වැඩසටහන තියනවා කියලා. කරසෙන් මැද්දුනේ මට තියලා ඔබතුමා කියන විදිහට එවැනි ස්ථානවලත් මේ වෙනවා. දුරදිගාමී ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඒ ඉන්න දෙන්නේ මෙහෙණින් වහන්සේලා නෑ සංඝයා වහන්සේලා මගේ ගවේෂණ වැඩසටහන මම ඉදිරියට පෙර ඉදිරිපත් කළා. මේ සංඝයා මේක ගියන්ටයි සංඝයා වහන්සේලාටයි මේ කියලා නෑ විශේෂ කරන්නේ. මම බැලුවම කරුණා මේ කරොසෙන් මැද්දුමනේ ඒ පූජනීය ස්ථාන මගේ ජීවිතේ නම් පළවෙනි අවස්ථාව තමයි. හරියටම බහිරව 15 නමක්. බාහිරව 15 නමක් හිටපු එකම ස්ථානෙ මට හිතා ගන්න. ඒ බාහිරවේ ඔය භූමියට කලින් පැමිණියන්නේ. මේ කියන්නේ අපේ මම මේ තරුණ විසුණු වහන්සේලාට දෙන අවවාදය තමයි. ඔය පන්සල් තිබුණාට පාළු වෙලා තිබුණාට කාච් කවුරුන් නැතුව තිබුණාට කරුණා කරලා පන්සල්ලන් හදන්න යන්න එපා කියලා මාරු වැටෙන්නේ. දැන් මේ මෙහෙණින් වහන්සේලාට උනේ මොකද? ඉදමක් පූජා කරා. ආරණ්‍යයක් හැදුව දවස් ඉඳලා පූජා කරපු මිනිහත් රණ්ඩු වෙනවා. පූජා කරපු මිනිහ ඊගාවට ඒ ඉඩම උදුර ගන්න තමයි රණ්ඩු වෙන්නේ. ඉතින් අර නම් පූජා කරපු ඉඩමේ මිනිහගේ වැරද්ද නෙමෙයි. අර තියෙන බලපෑම. පස්සේ මම වැඩසටහන කරලා මේ මගේ ගවේෂණාත්මක පරීක්ෂණයෙන් මම බලනවා කී නමක් දැන් හිටියද නැද්ද කියලා. 15 නමෙන් 9 දෙනෙක් නිදහස් වුණා. හරි වැඩේ නේද? ඉතිරි 7 දෙනා කියන අපිට පින් නැහැ. මොකද රජ මාත්‍යමක් කරා ඒක මගේ වගකීම. මාවගේ චරිතයක් ඒවයි අමාරු වෙටින් දෙන්න බෑ. මා අර 7 දෙනාට ආරාධනා කරා දරුවනේ. බාහිරෝයි මිනිස්සු එකට ජීවත් වෙන්න බෑ විශේෂයෙන් මා මේ වෙනිනවා කියලා. උඹලා කරුණා කළා මගේ ඉල්ලීම අනුව ඉවත් වෙනවා. අජි කරවසන පැතුමින් මට අවනත නොවන මේ ලෝකේ දුගතිගාමී නැහැ. ඒ සියලු 7 දෙනා මගේ ඉල්ලීම පරිදි
අන්න අද සිරිපාද අඩවිය වනාන්තරයට ගිහින් ඒක වගේ ඔබතුමාට ඕනම දුගදගාමී අවනත නොවුනත් මෙල්ල කරන්න පුළුවන්. මෙන්න කරපුවා. අවන්ට මේ ගොඩක් අය අවනට වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරි අසරණ ධර්මයේ නැති කෙනෙක් තමයි පොඩ්ඩක් ධර්මයේ රජිත් සරසෙන් මැතිතුමේ මට කියලා තියෙනවා නැත්නම් යක්ෂයෝ මට කියලා තියෙනවා මේ දාස්සෙක තින්නේ නැහැ මම කියන්නේ. මට මම කියනවා ඒ අවස්ථාවේ මම කරන්නේ අවබෝධතා කිසිමක් නැහැ. දරුවෝ උඹටයි අපිට එකට ඉන්න බෑ. විවත් වෙන්න ඕනේ. ඔබ ජීවත් වෙන්න. මම ඉන්නවා. තව ඉතින් අපේ මිනිස්සුන්ට වැඩිය කියනවා. අපෝවන්. ඒ කට්ටිය මේ යථාවාදී තථාගත කිව්වොත් තමයි එහෙමයි. ඒකට හරි ශ්‍රේෂ්ඨ ධර්මයට ඒ තරම් ගරු කරනවා. ඊට වඩා රජිත් තරොක්කන මැත්තේ දුගතිගාමී කියලා කිව්වට මම දැන් කියවනේ මේ වැඩසටහන් ගානකදම මම දුගතිගාමී නිදහස් කළා කියලා. තරොක්කන මැත්තේ මට ඒ දුගතිගාමී කෙරෙහි තියෙන අනුකම්පාව. අර අවුරුදු 7 දරුවා. අර දීවර දරුවා. ඔය සියල්ල ඔය මේනින් වාසෙත් මට කොහොමද සිතුමාවගේ චරිතයක් විශේෂත්වයක් කරලා කරන්නේ. ඒක අපිට දෙන්න තියෙන පණිවිඩය. ඉතින් මම මේ විශේෂයෙන්ම කරවසෙන මේ තිබුණ ඔබතුමාට කියන්න මේ පණිවිඩය. කොරෝනා වසංගතයත් ගැන බහුවනේ මොකක්ද? හරියට ගිය වැඩසටහනේ කතා කරා. හරියට මේ ඔය ඔබතුමා කියන විදිහට ඔය මැරෙන සංඛ්‍යාව ඔක්කොම දුගතිගාමී වෙන්න පුළුවන් කියලා මට නම් හිතෙනවා. මම කියන්නේ කවදා සුගතියට. මොකද හුස්ම හිර වෙලා නෑ මෙහෙමනේ කොරෝනා කියනකොටම බයක් ඇති. ඒකට මම දෙන පණිවිඩය තමයි දරුවනේ පුළුවන් නම් මම පුළුවන් නම් රාජ්‍ය සංවිධාන මේ අපේ මම ඉතාමත් ගරු කරන මහා සංඝරත්නයෙන් ඉල්ලන්නේ ස්වාමින්වහන්සේලා ඉදිරිපත් කළා ඒ කොරෝනා වසංගතයේට නිරෝධායන මධ්‍යස්ථානට ගිහිල්ලා බැලන වීඩියෝ එකක් හරියවලා දැන් මේ ඒ කට්ටිය මේ මනස් සංසවන්න ධර්මයට අසුරවන්න හොඳම උදාහරණයක් තමයි ඔබතුමා මේක ගැන කියන්නේ දැන් මම ගොඩක් මධ්‍යස්ථාන වල දැක්කා සංගීතය බොහොම හොඳයි ප්‍රමාදින මෙතන මම ඔබතුමාට මේ කියනවා කවදාවත් මේ මට වෙච්ච දෙයක් මිලියත්ත පඤ්ඤාසාගර පිරිවෙන් මහා විහාරයේ ප්‍රධාන දායිකාව තමයි අල්ලපු වැටේ ඉන්න උපාසක මාතාව. ඒ උපාසක මාතාව නැත්තම් සංඝයාසලට දානෙත් නැත. ඒ විතරක් නෙවෙයි දන් සීට්ටු ඔක්කොම හැම දෙයක්ම වයින් ඇවිදලා පුදුමාකාර කටයුතු කරන තත්ත්වයක්. එතකොට මම කිව්වා උපාසක අම්මා මම අවල් පෙරගල ආරණ්‍ය සේනාසනයට යන්න සිද්ධ වෙනවා සිල්ලත්තු 500ද 100ක් ලැස්තිද. පුදුම කැපවීමක් කරන මහා පුණ්‍යවන්ත චරිතයක්. හැබැයි මගේ භාවනා වැඩසටහන හරියට ඉගෙනගත්ත අම්මා කෙනෙක්. පසුගිය දවස්වල අම්මගේ දියණියට සහ බෑනට ගාමන්වල වැඩ කරන් කොරෝනා වැළඳිලා. පස්සේ ඇවිල්ලා ඒ දෙන්න පොසිටිව් වුණා. පස්සේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා ඒ නිවස නිරෝධානය කළා. ටික දවසක් යනකොට යම්මගේ පුතා ඒ පුංචි ඉඩ ප්‍රමාණයක් ගෙවල් දෙකක් තියෙනවා. අම්මයි පුතා එකට ඉන්නේ. ලේලි දුවයි බෑන වෙනම ඉන්නේ. නමුත් පුතාටත් කලනවා. පුතාටත් කලනවා දැන් අම්මා ඉන්නේ ගෙදර. පස්සේ PCR පරීක්ෂණයක් කළාම දින ගාන ගියන් පස්සේ අම්මට කොරෝනා වැළඳිලා කියලා PCR එකෙන් පොසිටිව් වුණා. පස්සේ මම ඉතාමත් මේ විමර්ශනයෙන් තමයි ඉන්නේ. මට ගවේෂණයක් නේ. මම විමර්ශනයේ නිතරම ආන කොහොමද අම්මේ කොහොමද? අම්මේ මහත්තයා මිරිසාවක් කරන්නේ නැහැ. ඉතින් පොසිටිව් උනායි කොහොමද මට ප්‍රශ්නයක්. මම අහුව PHI මාත්‍රාන ගාන PHI මාත්‍රා ආවල් උපාසක අම්මට මොකද කරන්නේ? මාත්‍යා වයස වැඩිනේ 60 වැඩිනේ. අපි ආ නිරෝධන මධ්‍යස්ථානයකට ආරෙන්න. ඉතින් මාත්‍යා මිරිසාවක් කරන්නේ නැහැ. ඉතින් නෑ මාත්‍යෙන් කරන් දෙයක් නෑ මං නෑ මං වාරි උපාසකම් වල තාකි කියක් නෑ මං උපාසකම් බයන දුව යන්න ඔයා ධර්මයෙන් දෙන්න දැන් උපාසකම් අම්මා ඉන්න හැමදාම මං දුරකථන හැමදාම දෙන්න විපරම් කරනවා මොකෝ අම්මේ මොකෝ තාත්තේ නෑ මම දෙන්න දාවක් නැහැ දැන් උපාසකම්ම කියන මහත්තයා මේ ලොකු සර් ඇවිල්ලා කිව්වා හෙටද කොහෙද මේ ගෙදර යන්න පුළුවන් කිව්වා මං ඉතින් උපාසකම්ම කිව්වා තියෙන මං ඒ භාවනා අභ්‍යාස උපාසකම්ම නිතරම කරනවා මං එයාට දුන්නා. කමටහන් මේක ධර්මයේ තියෙනවා. මේක තමයි රංජිත් අරුණාසේන මැතිතුමන් මම ලෝකයට දෙන පණිවිඩය. මොකද මම කායික සුවයෙන් සුවපත් වෙම්මා, මානසික සුවයෙන් සුවපත් වෙම්මා, කායික දුක් පීඩ ඇති නොවෙම්මා, මානසික දුක් පීඩ ඇති නොවෙම්මා, ශාන්ත සුවයට පැමිණ බලන්න මොන තරම්
මේ භාවනා වැඩසටහන කරන්න. තත්පරයක් කරලා බලන්න ක්ලේශ ධර්මයක් වැඩිනවද? වේදනාවක් නැහැ. මේ අම්මා කලේ ඒක. රෝහලින් ගමන් ඒක තමයි කළා. භාවනාවට උතන කළා. දැන් අම්මට කිව්වා මං විහිළු කළා දැන් අම්මා ටිකට් කපනවා මං කිව්වා අම්මේ එන සින්දුවකුත් කියලා අම්මා හරි දක්ෂයි කවි කියන්නේ. මේ ධර්මානුකූල කවි. මං කිව්වා කවියකුත් කියලා එන්නේ කිව්වා. මොන කවිදව මාත් මෙන්න මේ සංගීතයක් ගහනවා කිව්වා. මට හිතා ගන්න බෑ. එයි සංජිත් කරුණාසේන මැතිතුමනි. බෞද්ධ රටේ අපේ ලංකාවේ බෞද්ධයෝ 72ක් ඉන්නවා. අපේ වගකීමක් නෙවෙයිද ධර්මයේ හැසිරෙන්නේ? මේ 72 වග කියන්න ඕන. 72 ධර්මයේ හැසිරීලා ලෝකයට පණිවිඩයක් දෙන්න ඕන. මෙන්න අපේ ධර්මයේ තියෙන ගුණය. එතකොට මේක මා කියන්නේ අනිත් ආගම් වලට ගරහන්න නෙවෙයි කියන්නේ. ඒත් තම තමන්ගේ ආගම මේ විදිහට මෙහෙ කරයි. ඒ ඇත්තන්ගේ සමාජිකවල මේ පණිවිඩය දෙන්නේ. අපි දෙනවනම් අපි ලෝක සත්‍යයට මෛත්‍රිය වඩනවා නම් ඒ ලෝක සත්‍ය මම කරුණාසෙන් මැතිතුමනි සෑම දවසකම මගේ ජීවිතේ මා දන්න කාලේ ඉඳලා දහසක් බුදුන් බුදු වෙන පාන්දර මේ පොළොවට පය තියෙන සතර බ්‍රහ්ම විහරණ වඩලා. ඒ සතර බ්‍රහ්ම විහරණය කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මම ඔබතුමාට කිව්වේ කරුණා භාවනාව තමයි. මම කායික සුවයෙන් සුවපත් වෙනවා මානසික සුවයෙන් සුවපත් වෙනවා. කායික දුක් පීඩාවෙන් දුක් නොවෙනවා මානසික දුක් පීඩාවෙන් දුක් නොව ශාන්ත සුවයට කරන්නේ මා මෙන්ම සියලුම සත්‍යෝයි. කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා කායික දුක් පීඩා ඇති නොවෙත්වා මානසික දුක් පීඩා ඇති නොවෙත්වා ශාන්ත සුවයට වෙත්වා. කරුණාසේන මැතිතුමනි සත්ත්ව සංහතියට රෝග දෙකයි තියෙන්නේ. මොකද්ද? කායික රෝග සහ මානසික රෝග. දැන් අපි කරන්නේ මොකද්ද? කරන්න ඕන මොකද්ද? අපි කරන්න ඕන මනසං අංගං වර්ධනය කිරීමමයි. හිතන්න එපා කොරෝනාසෙ මැතිවෙනව හිතනවද මේ කොරෝනා මේ අවසානය කියලා? නෑ. අවසානයක් වෙන්නේ නැහැ. මඩියේ පඤ්ඤාසිය නායක හාමුදුරුවෝ ඒ කියන්නේ අග්‍ර මහා පඬිත මඩියේ පඤ්ඤාසිය නායක හාමුදුරුවෝ ඉදා ධර්ම දේශනා කළේ. මිනිසා හදන්න නැතුව රට හදන්න බෑ. එහෙනම් ඒකම ගලපලා බුද්ධ දේශනාව අපි ගලපලා කියන්න ඕන කරුණාසෙන් මැතිවෙනි. මිනිසා හදන්නේ නැතුව කොරෝනා වසංගතය දුරු කරන්න බැරිද? ඕ හිතනවතිය. ඕ මට කියන්නේ සෞඛ්‍ය නීති පිළිපදිනවද? කිසිම කෙනෙක් අඩු ගානේ ඔය කියනවා. ඔය කිසිම කෙනෙක් පිළිපදින්නේ නැහැ. ඒ කියන්නේ පාලකයෝ සහ පාලිතයෝ දෙකම මේමයි. පිළිපදින්නේ. මට වෙලාවක හිතනවා නම් තරවෙන් මැද්දේ බුද්ධ දේශනාවම මේ මිනිස් ලෝකෙට එන්නේ හිතන්න මිනිස් ලෝකෙමයි නෙවෙන්නේ. කාණාමාදී ලෝකවල ඉන්නෝනේ. භාග්‍යතුන් වහන්සේගේ තියෙන අනන්ත ලෝක තියෙනවා. මට වෙලාවක හිතනවා මේ වැඩිපුර ඇවිල්ලා ඉන්නේ අසුර ලෝකෙම. ඒ කියන්නේ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ඒකමයි. ඒ මතම තමයි යුක්තිය. ඉතින් කොරෝනා දෙන ගන්නෝ කොරෝනා සංජිත් කරුණාසේන මැතිතුමනි මේ මිනිස්සු ගුණ යහපත් කමින් ජීවත් වෙනවා නම් කොරෝනා වල නව ප්‍රභේදයක් වෙන්න පුළුවන්. බැහැ අපේ ධර්මයේ පිරුණු නිසා තමයි අපි මේ තත්ත්වෙට වෙන්නේ. නිසා මම දෙන පණිවිඩය තමයි කරුණා කරලා ඔය නිරෝධායන මධ්‍යස්ථාන වලට පවා මහා සංඝරත්නය වඩින්න ඕන. ඒක ධර්මයේ මේ කරන්නේ නැත්තම් ඒ නියම ප්‍රගුණ කරන්න. ඔය කාල සීමා දින 14 නෙවෙයි පංචකර්ම. විශේෂත්වයක් තියෙනනේ මරණාසන්න මොහොතේ හරි ලොකු දෙයක් වෙනවා. ලොකු දෙයක් වෙනවා. අයි ඒ නුණත් රෝසෙන් මැච්චුමනේ ඔය දින 14 දින 21 නෙවෙයි භාවනා වැඩසටහන් කරලා බලන්න. හරික්මනේ සෝයිනවා. අපි අත්දැකීම් තියෙනවා. මට තේරෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක්. දැන් මම විශේෂඥ වෛද්‍යවරයෙකුට මම භාවනා අභ්‍යාසය කරන ගමන් දැඩි කැස්සක් තියෙනවා. මං කියනවා ඒකට පැයකුත් විනාඩි ගානක් මම කළා. මං කිව්වා සර්ට අමාරු නෑ නේද ස්ටල්බර්ට් මේක ඕනමයි මම කළානේ. ඒතුමා සුබත් වුණා. ඒතුමා ඉතින් මොනතරම් රාජ්‍යෙ දුන්නා සුබත් කළාද. ඉතින් මට රංජිත් කරොස්සෙන් මැතිතුමනි මට වෙලාවක හිතෙනවා මේකට කවුරු හරි මැදිහත් වෙලා ලෝකයට මේ පණිවිඩය දෙන්න. ඉතින් පස්සේ තියෙන්නේ ඒක සැලසුම් කරන අය ධර්ම නැත්තම් කරන්න බෑ. ඒක දැන් ප්‍රශ්නේ. තමයි. ඒක සැලසුම් කියන්නේ ලෝකයට පේන ධර්මයේ හැසිරුණාට වැඩක් නැහැ. හැබැයි මම රංජිත් කරොස්සෙන් මැතිතුමනි මට කියයි. මේ දෙන්නේ ධර්ම දානයක් වශයෙන්. අබ්බමල් රේණුක මම ආගමන මම මුදලක් කරන්නේ අරගෙන මට අවශ්‍යයි. මගේ ඉලක්කය ඒ කායන පරමාර්ථය තමයි මම.
ඒකාන්තයෙන්ම සද්ධර්මයේ පිළිපල ප්‍රඥා මේ ආත්මවලදීම අවබෝධ කර ගැනීම තමයි මගේ ව්‍යායාමය. ඒකට තමයි මේ කටයුතු කරන්නේ. ඔය අතුරු ප්‍රතිඵල තමයි තම මරණින්පත් පැත්ම වැඩ කරන දෙන්න තීරණය කරේ අපරාධේ. අධ්‍යක්ෂින් කියන මුදලට ගන්න බෑ. ඒක නිසා ඒ නිසා රජ කරන මැතිතුමනි ඔබ ප්‍රවීණ මාධ්‍යවේදී මට මේ මාධ්‍යවේදී ගැන පොඩි සැකයක් තියෙනවා. ඔබ දන්නවද? මාධ්‍යවේදී ඉගෙනගෙන තියෙන අනුන් ගැන හොයන්න විතරයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හැබැයි එහෙම නැහැ. එහෙම ඉතින් හැබැයි ඉතින් මේක තියෙනවා. අනුන් ගැන හෙව්වට කමක් නැහැ මෙහෙමයි. අර යහපත් චේතනාව. හැබැයි ඉතින් එහෙම හොයන්නත් ඕන තමන් ගොඩ වෙලා ඒකට වෙලා. අපි අයින්නේ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම රංජිත් කරවසන මැතිතුමාට ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටම මට සහයෝගය දෙන්න. මම හිතවස්මැතිතුමාට විශේෂයෙන් සූර්යජ් මැතිතුමාට මම ප්‍රාර්ථනා කරනවා මාරාත්මක කොරෝනා වසංගතයකට අපේ පවුල්වල සහ අපට සම්බන්ධ වුණා සියලුම දායක කාර්යකාරීන්ට බුදුරුණ වේවා. ඒකට මූණ දෙන ශක්තිය ධෛර්යය මානසික සංවර්ධනය ප්‍රගුණ වේවා. තව ධර්ම හැදිරීමේ ශක්තිය ධෛර්යය දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර මේ රුවන්වැලි මහා සෑය වැඩවසන තාක්ෂණ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩවසන තාක්ෂණ දත්ත ධාතුන් වහන්සේ වැඩවසන තාක්ෂණ මෙවන් ව්‍යසනයන්ට මේ මගේ මෞබිම බුදුරුණ මේවා ප්‍රාර්ථනා කරනවා. මේව මෞබිම සෞභාග්‍යම රාජ්‍යයක් කරා රටක් කරා ජනතාවට සුඛිත මුගිත ජීවත් වීමට ශක්තිය ධෛර්යයක් වන්නා වූ පාලකයන්ට සිත් පහළ වේවා. දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබේවා. සියලුම දාට පෙරවන් සම්මා දෙවියන් තෝරන ලැබේවා. අන්‍ය ආගමින් සියලු දෙනාටම විශේෂම ලෝක ජනතාවට මාරාන්තික කොරෝනා වසංගතයෙන් මිදීමට තාම කෙටි කලක් තුළ ශක්තිය ධෛර්ය වාසනාව භාග්‍ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහනක් මම නිමාවක් දක්වන්න බලමු. ආයිබෝන්. සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. අදට නිමා වෙනවා විශේෂයෙන් සෞඛ්‍ය නීති වලට අනුකූලව තමන්ගේ ජීවිකාව ගෙනියන ලෙස ඉල්ලා සිටිමින් අපි නැවත හමු වීමේ බලාපොරොත්තු වෙමි. නියදව